දෛ තෙරුවන් සරණයි සියලු දිනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දෛ පටන් අරගන්න. අද ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. මම ගිම්හානිගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙස. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. අද අපගේ වැඩසටහනේ 5 වෙනි දිනය. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේගේ භාවනා උපදෙස් පිළිපදිමින් මම ආනාපාන සතිය ප්‍රගුණ කරන්නියකි. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල කෙරෙහි සිත තබන විට මුලින්ම නාසයේ අග පෙදෙසේ කම්පන චංචල දැනී පසුව ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසය හොඳින් ප්‍රකට වී ටික වේලාවකින් එය නොදැනෙන තරම් සියුම් වීගෙන යයි. ඉන්පසු මට අධික ලෙස දහඩිය දැමීමක් ඇති වී එහි උච්චතම අවස්ථාව ලෙස මුහුණ දෙසින් ගිනි පුපුරු විසිවෙනවා මෙනි. මේ දිනවල මම ජීවත් වන ප්‍රදේශය ඉතාම සීතල නිසා ඇඳුම් කිහිපයක් ඇඳීමට සිදුවේ. මුලදී මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකියයි සිතා භාවනාවෙන් නැගී සිටියෙමි. නමුත් කෙසේ හෝ මේ තත්ත්වයට මුහුණ දිය යුතුයයි සිතා කෙතරම් අමාරුවක් භාවනාවෙන් නොනැගිටි සිටියෙමි. ඉන්පසු මෙම දහඩිය තත්ත්වය පහවි ක්‍රමයෙන් ශරීරයේ අධික ලෙස සීතල වීමට පටන් ගනී. මෙම තත්ත්වය හරියට අධික ලෙස උණ ගැනීම හා උණ බැසීම අවස්ථාවේදී ශරීරයට දැනෙන ආකාරය මෙනි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් පතමි. ඔබ වහන්සේට ඇතුළු සංවිධායක මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. දෛ ඒ කියන්නේ අමාරු අවස්ථා පැනලා තියෙන නිසා එච්චර මට උදව්වක් කරන්න දෙයක් නැහැ. ওই විදිහට මේ ශරීරයට එන දේවල් මේ පුදුමාකාර විදිහට අපි ඒවට බය වෙන නිසා ශරීරෙ ලෙඩ වෙනවා. බය නැති වෙච්ච ගමන් ලෙඩ නැති වෙනවා. ඔය බයට කියනවා කෙලස් කියලා. ඉතින් ඔයාර හයියති තියෙන වෙලාවයි තරුණ කාලෙම වටයක් කරලා බලලා වටයක් කාලා පුරුදු වුණා නම් තේරෙනවා මේ හිතම Tamanට කොච්චර චපලකම් කරනවද අපි උහුරුතල් කරනවද කියලා. ඉතින් අපේ උහුරුතලේ හිත හොම කරනවා අපේ දරුවෝ අපිට කොච්චර කරනවද අපේ දෙමාපියෝ කොච්චර කරනවද කොච්චර නෑදෑයෝ කරනවද. ඉතින් ඒගොල්ලොත් අහිංසකයි හැබැයි. ඒ නිසා මේ ටිකේ ඔයට වැඩිය ඔయిత වඩා ජීවිත තර්ජනාත්මක දේවල් ගොඩක් සිද්ධාර්ථ කුමාරයා ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ බුද්ධ විඳලා තියෙනවා. හැබැයි කියනවා ඒ ඔක්කොම ඉතින් අපි කරලා බලන්න ඕනේ නැහැ කියලා. හැබැයි අපේ කොටස අපි කරගන්න එපායි. එහෙම තමයි ඔකට යන්නේ. ඉතින් අනිත් දවසේ යන්නේ ඔයිට වැඩිය ආත්ම විශ්වාසයකින් ඔයිට වැඩිය මේ සූදානම් ශරීරය කියලා තමයි කොට ලොකු සංසි කිව්වේ. ඉතින් ඒ සූදානම් ශරීරය තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මරණ මොහොතේදී. අමලියකදී. කාර්දරයකදී. ඉතින් ඔය ඇතින සූදානම් ශරීරය ඔය ඉවසන ගතිය ඔය ප්‍රතිශක්තිය කද්දාකවත් අපෙන් හොරකම් කරන්න බෑ කාටවත්. උච්චරයි මතුර කියන්නේ. ඒ නිසා අනිත් දවසෙත් උණුසුම සිසිලතාවයි ඊට පස්සේ බර හැලු ගති පෙනේ කම්පන චංචල වෙනකොට ආනපානෙ පෙනේ tempatකම වෙනකොට චංචල බව තෙරෙයි වැකිරෙන බව සහ පිඩු කරන බව තෙරෙයි ඔය එක එකක් මේ ශරීර කියන වේදිකාවේ තමයි රඟ දක්වන්නේ. ඉතින් අපි භාගයක් බලලා වේදිකාව නතර කරනවා මේ නාට්‍ය වැරදිලයි කිය. හොඳ හරිය බලලා නැහැ. දැන් තමයි යන්න හොඳ ඇලි බලන සූදානම ඉන්සානි දවසේ ආත්ම විශ්වාසයේ ඉදිරියට යන්න කියලා අපි ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. Walking meditation shows a path of half rough paved and half cemented. Had a wound on the right sole. When the sole was pressing the floor, pain could be felt. Only the pricky sensations were felt comparatively to the pain on sole. Mostly the pricking sensation and the pain of the wound when pressed on the floor were the prominent sensations to the movement of leg and sole. The pain of the pricky sensation was clear and concentrated and could say exactly where the pain where these peels of skin irritation was spread and could not say exactly where, since this wound was on the outer edge of the sole, never toppled the foot outwards when losing balance of body and promptly kept the right foot in the front of leg and balanced the body.
This was effortless, in, 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 instantaneous movement. Felt the smoothness of the bottom of crevices as opposed to the inconsistent roughness of the floor. Only a few occasions the wound was pressed on the ground and then a pain. It was the heel pressure due to contact with the floor made the wound ache. Sitting meditation. Felt the air flow in both nostrils, but the left nostril was felt as thinner and inactive. Felt the cavity of the right nostril is bigger and with high sensation. Felt the in-breath air flow hitting the side of the nostril and get thrown into body. Out-breath also coming out, hitting the side of the nostril and to the immediate outer context. Watching this for a while, it was this dual action which had been there right throughout which made a confusion. While the in-breath is going in, the out-breath air hits on the side wall of the nostril is thrown out one and the same time. It happens vice versa also. When the out-breath air taken in hits on the side wall of the nostril and thrown back to the inner cavity of the nostril and into the body. Much merit to you, Swamin Wahanse, for directing us on this path. In the walking meditation, you can see imbalanced states and the balanced state. And definitely, I guess, you like imbalance and do not like balance. I guess it. But both of them are effortless, instantaneous. So who is doing? Who is the doer? Whose agenda? So if you are going to look at from that analytical point of view, get lost. We have to resume back to the neutral observer and see as if it is someone else. This outlook make all serious matters like a hobby. All serious matters dissolve into day-to-day unsatisfactoriness. And only then you will understand the body knowledge. Body is having its own sustainable defense system. And we never allow it to happen because we interfere with volition and will. So you have to withhold volition and the will, let the body to play as if you keep your child in a seashore and let the child to play. And that is the best time of the child, rather than you take it to the child shop and giving the playthings and costumes and all that. And they are all harassments for the children. But if you allow it to play in the open air sun, beach, that's the best. So likewise, let the body to take care, ask the mind to mind on business and be aware of it. And there is the point, only you are living. Only you are living contentment, with contentment and the fulfillment. Otherwise you are partial. So occasionally they come, it's a matter of appreciation. Go prepared for that, appreciate that kind of effortless thing and instantaneous things. There's another term we call they are electric. It's such a energizing thing, such a catalyzing thing. We miss the bus by manipulating. So later you may see all the in-breath, out-breath, outer edge touching, inner edge touching, alternative, vice versa. Everything is a pre-planned. Don't interfere. Instead, try to be a distance observer's position and continue. But anyway, you have to write them. You have to report them. You have to maintain a journal. Then only you can do it in a gradual process. Hope we are in the gradual process. So share with us with the same thing, but with more vigilant, more diligent, and in the punctual, regularized method. We are moving forward. තුන්වෙනි ප්‍රශ්නය අතිගරු ස්වාමින් වහන්සේ
පිම්බීම හැකිලිම පිළිබඳ බලා සිටින විට ඊතා තද බඩගින්නක් ඇතිවිය. බඩගින්න නිසා පිම්බීම හැකිලිම නොපෙනී යාවී යයි සිතා තරහක් සහ ඇති වුණා. ඔබ වහන්සේගේ උපදෙස් අනුව තරහ වීමෙන් හෝ දුක් වීමෙන් පළක් නැති බව මතක් වී නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කළා. ටික වේලාවකින් බඩගිනි නොදැනී ගියා. පමණයි ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් බඩේ ගින්න නැති වුණාට අනිත් තැන් වල ගින්න තියෙනවා ඉතින්. පපුවේ තියෙනවා. ඉතින් එක තැන් වල මොකද්ද හින්දුවක් තියෙනවා මේ මට ඒක මතක් වෙන්නේ නැහැ. බැන්ද ප්‍රේමේ තරම් හෙළූ කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හන්දා කියලා ඔය බඩගිනි හෙළූ කඳුළු ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා. ඔය අතරින්ද පිම්බීම ඇකිලිම බලන එක මහා ලොකු දෙයක් තමයි. හැබැයි පිම්බීම ඇකිලිමෙත් මොකුත් නැහැ. අනේම කිව්වට තරහ වෙන්න එපා. පිම්බීම ඇකිලිම බඩගින්න හරහා පිම්බීම ඇකිලිම දකින්න එක හොඳයි. බඩගින්නට හිත නරක කරගන්න හොඳයි. පිම්බීම ඇකිලිම දැක්කයි කියලා දෙයක්වත් නැහැ. හැබැයි හිතට සාතිකයක් එනවා ඕන්න බඩගින්න හරහා පිම්බීම ඇකිලිම දකින්න පුළුවන්. ඉතින් කවදා හරි පිම්බීම ඇකිලිම හරහා බඩගින්නක් දකින්න ඕන. අනිකුත් ඔය තියෙන රාග ගිනි, ද්වේෂ ගිනි ඒ සේරම දකින්නකොට අපි ඒක අර මල් මාලේ මල් අමුණන්නේ එකම නූලට වගේ පිම්බීම හැකිලිම කියන නූල දිගේ තමයි අමුණන්නේ. ඒක යනවා මේ ඔක්කොම අස්සෙන්. ඒක යන්නේ ඉතින් අර සති ඉදිකට නිසා තමයි ඒකට අමුණන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔය වගේ අනිකුත් ගිනිත් තියෙනවා. ඒ සියලුම ගිනි තියෙද්දී පිම්බීම හැකිලිම බලන්ඩ අර කියන ද්වේෂය අර කියන නුරුස්නා ගති නැතුව බැලුවොත් පිම්බීම හැකිලිම වගේම බඩගින්නත් අපිට ගමනට කිහිලි කරුවක් වාගේ ආධාරකාරකෙක් වෙනවා. අන්න ඒ සූදානම් මනස ඇතුව ඉදිරියට යත්වා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. හතරවන ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ටයර් ගෙබීමේ පියවර 20ක් පමණ පෙදෙසේ සුපුරුදු ලෙස එක්වර පැයක් පමණ සක්මනේ යෙදුණෙමි. පෙරදා කමඨහන් වාර්තා සෝදනයේදී දුන් උපදෙස් වලට අනුව බාහිර අරමුණු වලට සිත ගොස් නැවත ආපසු මූල කර්මස්ථානයට පැමිණෙන්නේ කෙසේදයි විසකව දැනගැනීමේ අරමුණින් යුතුව දෙපතුල් වල ස්පර්ශයන්ට සිත පිහිටුවා පියවර තැබුවෙමි. වෙනදාට වඩා වේගයේ තරමක අඩුවක්ද නිරීක්ෂණය කළෙමි. මාරුවෙන් මාරුවට දෙපතුල් වලට ස්පර්ශය දැනුනි. ආපසු හැරෙන විට ආපසු හැරෙන බවත් මොහොතක් නැවතී සිටින විට දෙපතුල් වලට එක විට ස්පර්ශය දැනෙන බවක් දැනුනි. එසේ වට කිහිපයකට පසු කාමරයේ ජනේලය ළඟින් ආපසු හැරී නැවතී සිටින මොහොතේ ඇතුළට හමා උණුසුම් වායු ධාරාව ඇඟේ දැවටීමේ ස්පර්ශයට හිත යොමු වී නැවත ගමනේ යෙදීම ආරම්භා ලැබූ දකුණු පතුලට හිත පැමිණි බවත් ඇඟෙහි දැවටුණු උණුසුම් වායු ධාරාවේ ස්පර්ශය දැනීම නොදැනී ගොස් යම් හිස් මොහොතකට පසු දකුණු පතුලට බිමෙහි ස්පර්ශ දැනුණු බව වැටහිණි. එම අත්දැකීම දෙපතුල් වලට දැනෙන්නේ ස්පර්ශ මාරු වීමට යොදා ඊට සමාන හිස් බවක් තිබෙන බව වැටහිණි. තවද බාහිර ශබ්දයකට පසු දකුණු පතුලට දැනෙන ස්පර්ශය අතරද යම් සිතුවිල්ලකට පසුව දැනෙන ස්පර්ශය අතරද යම් මොහොතක හිස් බවක් දැනීමෙන් පසු අත්දැකීම් එකින් එක මාරු වන බව නිරීක්ෂණය කළෙමි. අරයන්ක භාවනාව. ඇඳෙහි වාඩි වී සිටින ඉරියව්වෙන් දෙයක් එකිනෙක මත තබා එක විට පැයක් පමණ භාවනාවේ යෙදුණෙමි. සිරුරේ පහසුව හා තද බවට ගැටී ඇති පෙදෙස් වලට දැනෙන ස්පර්ශ වලට හා සමස්ත ඉරියව්වේ හැඩයට හිත යොදා නිස්සල්මනේ සිටියෙමි. හිස් අවකාශයක සිටින්නාක් වැනි දැනීමක් දැනුනි. හුස්ම ඉතා තුනී හා නොදැනෙන ආකාරයකට නිරීක්ෂණය කළ අතර දැනෙන හිස් බව විඳිමින් විටින් විට හුස්මෙහි දීර්ඝ වට වශයෙන් දැනුනි. සමස්ත හිස් බව අතර සිරුර තනින් තන දැනෙන ස්පර්ශ අතර හිත පිහිටන අතර දෙයක් එකිනෙක මත පිහිටන ස්පර්ශයට වැඩි අවධානයක් පිහිටන බව නිරීක්ෂණය කළෙමි. හිස වටා යම් රැලි කම්පන හා බාහිරට ඇදීමක් වැනි ස්වභාවයක් අත්විඳ අතර විටින් විට යම් පුපුරු ශබ්ද වශයෙන් හිස අභ්‍යන්තරයෙන් ඇසෙන බවක් දැනුනි. විටින් විට බාහිර ශබ්ද හා සිතුවිලි වල සිත යෙදී හිස් මොහොතකට පසු දෙයක් ස්පර්ශයට හිත එන බව නිරීක්ෂණය කළෙමි.
අවසාන කාලයේදී දෙයත්ල සීමා පැනවිය නොහැකි එකට දැනෙන හුදු ස්පර්ශය දැනීමක් පමණක් බවත් අත්විඳෙමි. සිතුවිලි වලට තුනීවීමක් හා හිසෙහි ඉතා සැහැල්ලු බවක් අත්විඳෙමි. කාලය අවසානයේ මෙනෙහි කරමින් දෙයස් විවර කළෙමි. නින්දකට වඩා සැහැල්ලු සුවයක් දැනුනි. භාවනාවේ දියුණුවට උපදෙස් දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් නිස්සාරණ ආරණ්‍යයේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාටත් වැඩසටහන සම්බන්ධ වී කටයුතු කරන සියලු දෙනාටම නිරෝගී සුවය දීර්ඝායුෂ හා නිවන් සුව පතමි. ත්වන් සරණයි. මේකේ වචනේම සඳහන් වෙලා තියෙනවා පැයක සක්මනක් සහ පැයක පරියන්කයක් කියලා. ඒක හොඳ පිළිවෙලක් නැත්නම් විනයගරුක භාවයක්. ඊට පස්සේ හිත ආපහු එන එක ගැන අවධානයෙන් වැඩ කටයුතු කරයි කියලා ඒ හුලං සැර වැදිලා දැවිලි ආවට පස්සේ දකුණු කකුලේ මට ටච් එක දැනුණා කියලා ලියන්න තරම් හොඳ අර කලින් දී පොරොන්දුව ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මේක කරනවා නම් මේ විදියට අපි පණිවිඩකාරයෙක් වහර ගියාම නැවත පණිවිඩකාරය එනකන් ඉන්න ඕනේ. පණිවිඩකාරයක් දැනගන්න ඕනේ ඒ පණිවිඩේ ගෙනිච්චද නැද්ද කියලා ගෙදර ඇවිල්ලා කියන්නේ. වගේ හිත පිට යනවා කියලා හිතනකො පණිවිඩකාරයෙක් කියලා. ඉතින් ආපහු එන්න එපා ඇවිල්ලා කියන්න එපා මේ පණිවිඩේ හරි ගියාද මොකද උනේ ලියුමක් ගෙනාවද මොකද්ද කියලා. අපිට වෙලා තියෙන හුඟක් වෙලාවට පණිවිඩකාරයෝ යවුවට ආපහු ගෙදර එන එක බලන්නේ නැහැ. පිට යන හිත නැවත ගෙදර එන එක බලන එක මේ පණිවිඩයකට කවුරු හරි ගිහිලා ආපහු එනකොට පයින්ඩකාරය එනකන් ඉන්නවා. පයින්ඩකාරයට යුතුයකමක් තියෙනවා. විචිතේ ගැන පොඩි report එකක් දෙන්න. ඕක අපේ ජීවිතේ ඇත්තෙම නැහැ. හිත නිතරම නන්නත්තයි. ඉතින් අපි හිතන්නේ හිත නන්නත්තාර විතරයි කියලා. පිස්සු. එහෙම නන්නත්තාරයක් නැහැ. ඉතින් යන හැම වෙලාවෙම ආපහු එනවා. ඉතින් අන්න ඒක අල්ලන්නේ gedere එන වෙලාව පොඩ්ඩක්. හිත ආපහු අරමුණට එන වෙලාව පොඩ්ඩක් සාදරයෙන් බලන්න. එතකොට පේනවා හැම පණිවිඩයකටම පස්සේ හිත gedara ඇවිල්ලා තමයි තා පණියක් කරලා යන්නේ. අපි හිතන්නේ නේ හිත නන්නත්තර වඳුරු මනසක් කියලා. එහෙම එකක් නැහැ. එතකොට සතුටකුත් තියෙනවා. ඒකේ කාරණාවකුත් තමයි. දැකගත යුතු කාරණාව. ඉතින් ඒ වගේ සක්මනකට පස්සේ පරියන්ගිට ගියාම ওই වගේම පුදුමාකාර තොරතුරු රාශියක් ලැබෙනවා. ඒකට අර ක්‍රියාවත් බවකුත් තියෙනවා. හැබැයි නිින්දෙන් නැගිට්ටා වගේ ලොකු අපි ඒකට කියන්නේ හුදේකලා වෙනවා හිත විශ්‍රාම වෙනවා හිත විවේක වෙනවායි කියලා. ඉතින් අපි හිතන්නේ හිතට සැප දෙන්න සුඛෝපභෝගී වස්තු තියෙන්න ඕනේ. ගෝගෝ ෂෝ බලන්න ඕනේ. කානිවල් යන්න ඕනේ කියලා. නෑ ওই නිර්ාමිෂ සුඛය අපේ හැබෑ නිවහන. ඒ නිසා මේක තවදුරටත් උපේන අතර ඒක අගේ කරනත් අතර මේ වගේ හදා බෙදා ගැනීමකට මේ වගේ කමටහන් ලිපීමේ දක්ෂකමට කියන මේ කාරණා තුනම සඳහා මේ වැඩමුළුව අපිට ලැබිලා තියෙනවා කොරෝනා කාලේ ලැබිලා තියෙනවා කියලා හිතලා සතුටින් ඉදිරියට යන්න අරමුණ ගැනත් කියන්න පිට යන එකත් කියන්න එන එකත් ගැනත් ලියන්න ලියපනේ දක්ෂකමත් බලන්න. එතකොට හිතා ගන්න බැරි දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඔය භාවනා කරන එකනට විතරක් නෙවෙයි සම්බන්ධ වෙලින අනිත් අයටත් ඒක පොඩි තල්ලුවක් වෙනවා. ඒ නිසා දිගටම ওই ක්‍රමයේ අමතක කරන දු කරන අතර හැකි වෙලාවල් වල වார்த்தාවක් වවන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නය තිසුම් විමල රත්න 4 වසර ගාල්ල. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මම සක්මන් තීරුව තෝරාගෙන ඇවිදින්න පටන් ගත්තා. දකුණු කකුල තියෙන විට ඇඟේ බර දකුණු කකුලට හොඳින් දැනුණා. වම තියෙන විට වම් කකුලට බර හොඳින් දැනුණා. සමහර ඇඟිලි පොළවේ තදින් වැදෙන බවද සමහර ඇඟිලි පොළවේ සිනිඳුවට වැදෙන බවද දැනුණා. ටික වේලාවක් යන විට මගේ කකුල රිදෙන්නට ගත්තා. එය මුළු කකුල පුරාම විහිදී ගියා. මුළු කකුලම ගල් වුණා. රිදීම ටික ටික වැඩි වුණා. කකුලේ ගල් ගතිය ටික ටික අඩු වුණා. සැහැල්ලු බවක් දැනුණා. පොළොවට ටිකක් උඩින් යනවා වගේ දැනුණා. මේ විදිහට මම ගොඩක් වෙලා සක්මන් කළා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් බොහොම සාදරයෙන් පිළිගන්නවා 4 වසරේ දරුවා. විමල රත්න. අපේ මේ දුරස්ත වැඩපිළිවෙලේ තියෙන ආනිසංශයක් තමයි ඒ පුංචි ළමයින්ට පවා අපිත් එක්ක දැක්කේ නැතුවට දුරස්තව සම්බන්ධ වෙන්න පුළුවන් එක. ඉතින් ඒක අපි නොසිතපු වාසියක්. ඒ වගේ අන්‍ය ආගමිකයන්ට ඒ වගේම ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට
අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ලාභයක්. අපි ඒක අගය කරනවා. ඉතින් මේ විමල රත්න හොඳයි. මෙයාට මේ කකුලේ අමාරු ආවට පස්සේ රිදීම ආවට පස්සේ කරන විස්තරේ සතියෙන්නේ කෙරෙන්නේ. එතකොට වැඩි සතිය නැත්තම් හුඟක් සතියේ දෙන්නේ රිදෙන කකුල තියෙනකොටද රිදෙන්නේ නැති කකුලෙන් සක්මන් කරනකොටද කියලා බලන්න. රිදීමක් ආවට පස්සේ සතිය වැඩි වෙනවද ඒකේ අඩු වෙනවද? රිදීම සතියට අරියාදුවක්ද නැත්තම් හොඳට බැලුවොත් ඒක ඇත්තටම සතිය වැඩිකරන්න උනන්දුව වැඩිකරන්න සමීප පහය වැඩිකරන්න හේතු වෙනවද කියලා බැලුවොත් හිතා ගන්න බැරි දෙයක් දැක් ගන්න පුළුවන් වෙයි. එතකොට මෙතෙක්කල් භාවනා වැඩි කියලා හිතලා රිදෙනවා කිය හිත වෙලාවල් වල ඇත්තටම වෙලා තියෙන සතිය වැඩිවීමක්ද අඩුවීමක්ද කියන හැම බලන්න. එතකොට වார்த்தාව මෙතෙක් ලියවිච්ච නැති හුඟක් රසවත් කැලියක් අපිට එළියට එයි. මේ සියුම් රත්නායකද මොකක්ද නම තියෙන්නේ මොකද්ද විමල රත්න සියුම් කියලා තියෙන්නේ. සිතුම්. හරි මම හිතුවා සියුම් නෑ ස්වාමීන් වහන්සේ තිසුම්. ඒක තමයි අපි සිතුම්ට කියනවා අනිත් දවසේ කරදරයක් අමලියක් කරදරයක් ආපුවාම සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න කියලා. නැත්නම් කකුලේ රිදුම ආවට පස්සේ සතියේ කුසලතාවය කියලා අපි මේකට කියන්නේ. සතියේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලලා ලියන්න. එතකොට ඔයා වෙනස් කෙනෙක් වෙනවා. වார்த்தාවත් හුඟක් සජීවී වෙනවා. අපි නතර වෙනවා. හැබැයි බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් අපිට මේ වගේ හදා බෙදා ගැනීම කරයි කියලා. තෙරුවන් සරණයි. 6 වෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්සේ පසුගිය දින වාර්තාවේ මගේ පරයන්ක භාවනාව වන ආනාපාන සති භාවනාව පිළිබඳව තොරතුරු සඳහන් කළෙමි. එනම් මා විසින් හිස් අවකාශය මෙන්ම කම්පන චංචලද අත්විඳ ඇති බවත් භාවනාව නොකරන අවස්ථාවලදී ශරීරයේ කූඹි දුවන්නාක් මෙන් දැනෙන බවත් පසුගිය පරයන්ක 3කදී වේගයෙන් ගලා එන සිතුවිලි ධාරාව පසුපසින් සතිමත් වීම දිව යන්නාක් මෙන් මුළු පැය එකහමාරක් පමණ කාලයක් තිස්සේම දැනුණු බවත්ය. එවිට ඔබ වහන්සේ පෙන්වා දුන්නේ එලෙස අපහසු අවස්ථාවක සතිමත් වීම හොඳ දෙයක් බවත් මෙම අවස්ථාවේදී එන වේදනා හා ශබ්ද වලට කුමක් වන්නේද යන්නත් ඒවා පැමිණෙන්නේ නැද්ද යන්නත් පැමිණියත් බාධා වන්නේ නැද්ද යන්නත් බලා වාර්තා කරන ලෙසය. ඒ අනුව පසුගිය භාවනා වාරවලදී මගේ අත්දැකීම මෙසේය. පෙර පරිදිම නිතැනින්ම මතුවී එන්නේ සිතුවිලි ධාරාවයි. මම ඉන් මිදී ශබ්ද වලට අවධානය යොමු කළෙමි. ශබ්දය මෙම කුඩා සතුන්ගේ හඬ හොඳින් ඇසුනි. එවිට සිතුවිලි පැමිණියේ නැත. ඉන්පසුව මගේ කකුල් දෙකට සහ අත් දෙකට දෙසට අවධානය යොමු කළෙමි. සියුම් වේදනාවක් හටගෙන නැති වී යන තෙක්ම සතිමත් වුනිමි. මෙවිට සිතුවිලි හෝ ශබ්ද පිළිබඳ අවධානයක් නැත. මෙහිදී මාහට වැටහි ගියේ සිතුවිලි වලට මගේ සිත නිරන්තරයෙන් ඇදී යන බවයි. මා සිදු කළ යුත්තේ නිතැනින්ම එන සිතුවිලි ධාරාවට පමණක් සතිමත් වීමද නැතහොත් එම සිතුවිලි ධාරාවට සතිමත් වන අතරතුර වරින් වර ශබ්ද හා වේදනා පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය දැන් අර මම හිතවිලි වලටම කෑදර හිතවිලිම එකතු කරන හිතවිලි ගැනම කතා කරන කෙනෙක් කියලා දන්නකම මහා ලොකු දෙයක්. ඒක දැනගත්තේ කොහොමද? ඒකට විකල්ප වශයෙන් ආනාපානෙ තියෙනවා, විකල්ප වශයෙන් ශබ්ද තියෙනවා, වේදනා තියෙනවා. ඒ ඔක්කොම තියේදී අරකම අහුලනවා. දැන් කන්ද කැලක් තියලා තඹ පිත්තල රිදි මොනවද තිබ්බත් අදින්නේ නැහැ. කාන්ද මල්ලන්නේ හිතවිලි විතරයි. ඒ නිසා ඊට පස්සේ හිතවිලි වලට බයිනවා. මේ මම්ම හිතවිලි රොක් කරගෙන හිතවිලි වලට බයි. ඉතින් අන්නේ ආයත තමයි අපි ඔය පෘථග්ජනයෝ කියලා කියන්නේ. දැන් අපිත් පෘථග්ජන වෙන්න පුළුවන්. ඒ වුණාට අපි දන්නවා ඒ වෙලාවේ විකල්ප මේවට කියන්නේ ආවස්තික වටිනාකම ආවස්තිකව තව දේවල් තියෙනවා. ඉතින් එකම දේ මේ විදිහට අල්ලගෙන ඒකට කතන්දර කර ගොතා ඒකට චෝදනා කර ඒකට අයිතිවාසිකම් ඉල්ල ඉන්නව වෙනුවට විකල්ප හිතන්න පුළුවන් ගතියක්. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. ඔයිට වෙනස් එකක් තියෙනවා. ආන්නේ විදිහේ මේ ලැබිලා තියෙන දීලා තියෙන සාධක වලට සීමා කරන්නේ නැතුව ජීවිතේ විකාශ වෙන්න දෙනවනම් ඉස්සල්ලාම වෙන්නේ අපිට
සතියට අන්නේ විදිහට විකාශ වෙන්න දෙන්න. අපි කියන එක සතියට විවිධාංගීකරණය වෙන්න දෙනවා කියන්නේ. එතකොට ඒක ඒ සතියේ විවිධාංගීකරණය සිද්ධ වෙන්නේ අමලියකදී නොසිතූ තැනකදී තමයි. අපි මෙතෙක් කලයක නොවේවා කියලා හිතුවා. දැන් ඒකම ලෑස්තිලා යනවා. ඉතින් එතකොට පේනවා අපි මේ අහ කියන නයි ඔඩොක්කේ දාගෙන කනවා කිය ඉන්නවා. ඔක ටික කල් ගියාම අනුමුත් කරන හැටි පේනවා. ඒක ගැන කිච්චර කරදර වෙන්න යන්න එපා. Tamange වෙන දේ මේ අහ කියන කරදර හිතවිලි අල්ලගෙන අපි හිතවිලි නැත කරන්න හදනවාද කියලා බලනකොට ඕනේ නම් හිතවිලිම බලන්න. ඕනේ නම් සද්දා නිදලා හිටලා. අන්නේ විදිහ කරන්න දැන් දක්ෂයි. මොකද අපි දන්නවනේ. ওই දැනුම ආවට පස්සේ කොයි දෙයක් කරුවත් එකයි. හිතවිල්ලේම පුරුදු පාරේ හිටියත් එකයි, සද්ද හිටියත් එකයි, නොදන්න කෙනාට නම් ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක දැනගත්තට පස්සේ ඒක ඇල්මැරෙනවා, විසමැරෙනවා. ඒ විදිහට දැනීම අවිද්‍යාව නැති වුණාම ඒක මේ ඔක්කොම ප්‍රශ්නට උත්තරේ. ඒ නිසා ඒ තියේදී ඔය තියෙන දැනුම තියාගෙන ආයෙත් ඔහේ භාවනා කරන්න බයන්න හිතවිලි වලට බදයන්නේ සද්දවත් උනන ගන්න පුළුවන් දෙය කියලා බලනකොට ඔක්කොම විනෝදාංශ බවට පත් වෙනවා. ඒ ටික ඉතින් මේ භාවනා කරන්න නැතුව කියලා දෙන්නත් බෑ. අදාළත් නැහැ. ඒ නිසා දැන් පියවරක් ඉස්සරහින් තියෙන දැනුමේ යුක්තව නොදන්න කෙනෙක් වගේ යන්න. පියවර දන්නේ නැති කෙනෙක් වගේ යන්න. ඒතර බලන්නේ සද්ද අසරණ වෙන හැටි, හිතවිලි අසරණ වෙන හැටි, වේදනා අසරණ වෙන හැටි, අපිට choice එක නැත්නම් අපිට තේරුම් පරාසය වැඩි වෙන හැටි. ඔන්නෝක තමයි මනුස්සකම කියන්නේ. අපි ඕක මානවයට ඕක කියලා දෙන්න ඕන. ඉස්සලා අපි ඕක තේරුම් ගමුකෝ. තේරුම් අරගෙන වැඩ කරනකොට ඔය තේරුම් ගත්ත මිනිස්යාගෙන් තේරුම් ගත්තේ නැති මිනිස්යාට මොකද්දෝ නිහඬ බණක් කියවෙනවා. ඒ නිසා මේ දැනුම ඇතුව පුරුදු තාලෙට භාවනා කරන්න කැමැති නම් හිතවිලි වේදනා හද තෝරන්න නැත්නම් තෝරන්න නැතුවත් යන්න කියලා ඉවරලා ලියන්න බලන්න මොකද වෙන්නේ කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 7. පිළිසරණ භාවනා මධ්‍යස්ථානය B1 කුටිය. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ පෙරුවන් සරණයි. පරයන්ක භාවනාව. උපදිස් පරිදි මම දැන් මෙතනයි සතිමත් වෙමින් කායට සිතගෙන ආනාපානයේ දෙස සෙමින් සතිමත්ව නිහඬවම බලා සිටිමි. ආශ්වාසයේ කෙටි බව ප්‍රාශ්වාසයේ දීර්ඝ බවත් අත්විඳෙමි. මෙසේ කෙමෙන් කෙමෙන් සියුම් වී යන ආනාපානයේ දෙස විනාඩි 15ක් පමණ බලා සිටියෙමි. අරමුණ ගෙවන් වී පාලනයෙන් තොරවන්නට යන අවස්ථාවේදී සතිමත් භාවයේ තීව්‍ර කර බලා සිටියෙමි. වරහන් ඇතුලේ every time I meditate when I pass in this stage I feel guilty but I am ignoring it. සිතත් කයත් එක රේඛාවකට වෙන අවස්ථාවන් වලදී කයේ අභ්‍යන්තරය හා බාහිර තිගැස්සීම් කම්පන විදුලි කෙටි වැනි චංචල ස්වභාවයන් අත්විඳෙමි. නොදැනුවත්වම සිත පිටගොස් එන අවස්ථාවන් වලදී වැරැද්දක් කොට gedara එන කෙනෙකු මේ සිත නැවත කයට එයි. එසේ එන විට විදුලියක් කොටාගෙන වාගේ සියුම් කම්පනයක් ඇතිවේ. සිත පිට යන නැවත එන වාර කිහිපයක් පසු කළෙමි. එසේ සතිමත් බවින් දිගින් දිගටම පැයක කාලයක් මෙසේ සිට ඇත. අඩුපාඩු ඇතොත් පහදා දෙනසේක්වා. ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා. තෙරුවන් සරණයි. તો හිත පිට ගියා වගේ කෙල්ලෝ එහෙම් පිට ගිහිල්ලා ආවොත් අපේ අම්මා හුත්තටම ගහනවා. කොල්ලෝ ගිහිල්ලාවට ගණන් ගන්න. අම්මා කියන්නේ කොල්ලන්ගේ ඇටි එහෙම තමයි. උන් අර මේ ගහින් ගහට චූ කර කර යන බල්ලෝ වගේ කෙල්ලන්ට එහෙම හිටියන්න දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔය හිතවිලි දිහා බලනකොටත් පේනවා. ඉතින් අම්මා කොල්ලන්ට හිත පිට ගියට කමන්නේ කෙල්ලන්ට හිත පිට යන්න දෙන්නේ නැහැ වගේ නීති වගේක් අපේ හිතේ ඇත්තේ. ඉතින් ඒක දිහා බලනකොට පේනවා හිත පිට යන එක හොඳ නැහැ තමයි. හැබැයි හිතේ පිට බව දන්නේ කොහොඳයි. හිත පිට යන එක ගැන හිතනවා හොඳ නැහැ. හැබැයි හිත පිට ගිය වෙලාව හිත පිට ගිය වෙලාවත් ඒ වෙලාවෙම දන්නේ එක බොහොම වටිනවා. ආන්නෙම කරනකොට ඒව පිළිබඳව තියෙන හුඹස් බය ක්‍රමයෙන් අතහැරෙනවා. ඒක නිසා ඒක ගැන වාර්තා කරලා තියෙන හොඳයි. ඒ වගේම අර වේදනා නැහැ. අරමුණ සියුම් වෙන එකයි නැවත කම්පන චංචල ස්වරූපයෙන් මතුවෙන කොටයි යන්නේ තඩමාරුවේදී ඒක නිකන් හටියට තරාදිය හරියටම පැති දෙක සම වෙලා කට්ට කෙලින් තියෙන වෙලාව වගේ. එහෙම හිටින්නේ නැහැ. ඒක එහා පැත්තට යනවා මෙහා පැත්තට යනවා යනකොට එක තැනකදී එහා පැත්තට යන තරාදිය පිස්පාත් වෙන තරාදියේදී උතුරු කට්ට එක තැනකදී ඍජු වෙනවා ආයතරක් මෙහාට වෙනවා ආයතරයක් මෙහාට වෙනවා. ඒක හරියට නිකන් හුලං වැදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ කෙලින්ම හිටිනවා. අපිට හුලං වදිනවනම් පහන් දැල්ල ඒ විදිහට ඇද වෙනවා. ඇද වුණාට
ඇද වුණාට බාහනේ ප්‍රകൃතිය තමයි කෙලින්පත් වෙන්නේ. ඉතින් අන්නේ වගේ ඇති නැති කැමැති අකමැති රුචි අරුචි කන් අතර මේ ඇති වෙන වෙනස්කම් තියේදී සතිය ඉන්ද්‍රකීලයක් වාගේ. යතින්ද කීලෝ පටවිංචිතෝසියා චතුබ්බි වාතේයි අසම්පකම්පියෝ. තතුූපමන් සප්පුරිසං වදාමි යෝවරිය සත්‍යානි අවෙච්ච පස්සති. ඔන්නෝකට තමයි අවෙක්කප්පසාදී කියන්නේ. නිසා ඔය ටික නම් මදි අවෙක්කප්පසාදී කියන්නේ. කෙසේ නමුත් මේ නොසලින සද්ධාව ඇති වෙන්න වගේ එන්න සුළු සුළුකට එන්න දෙන්න. එන්න හරසුළුකට එන්න දීලා tempat වෙනවද විශ්නවද මේ දෙකේදිම දාල්ලන්න තඩමාරු අල්ලන්න ඕන. ඒකට කවුදෝ එළිවල තියෙන මුනි චිත්තක්ෂණය කියලා. ආන්න ඒක පිළිබඳව හොඳට අවදි වෙන්න. ඒක තමයි මනුස්සයා පන්නපු තැන. මනුස්සයාට අහුවෙච්ච නැති තැන. ඒකේ තමයි ඔය ගැටේ ලිහ වෙන්න තැන. ඒ නිසා ඒක පිළිබඳව තවදුරටත් උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 8. Sitting meditation. When I am doing sitting meditation, first I took the pillow and sat down beside the bed, facing to the Budu Madura and slowly closed my eyes. I felt the pillow went down due to the weight of my body. My eyes were closed. My hands were top of the other hand. I continued my meditation. Then I felt the long breath and the short breath. When long breath went in and out, I realized it was the long breath. When short breath went in and out, I realized it was the short breath. When I continued feeling the breath, I felt a calm in my mind. No thoughts were coming or going. There were no disturbance, so I could continue my meditation without disturbance. Venerable monk, please give me your valuable advice to improve my meditation. May I dedicate my many merits to Venerable Thero to attain Nibbana path. Sheheni Maheshika, Arudu, age 10. මහේසිකා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ යාළුවා මේ කොහෙද අපේ ඕමාන් වල ඉන්නේ. දැන් අක්කත් කතා කරලා චොට්ටගේ. ඉතින් කොහම හරි මේ මහේසිකා ටික මහතා ඉඳ ගන්නකොට කොට්ටේ තැලෙනවා. When you are sitting, due to the body weight, the pillow is getting shrink. So that according to body weight, and you can understand the in-breath and out-breath. So what is the difference between the in-breath and out-breath? Last time also I reminded you, you have observed the short and long. But when and where you change from in-breath to out-breath, how do you know that you are changing from in-breath to out-breath or out-breath to in-breath? So likewise, have a little bit sharp mind, if possible, to discrete, understand discriminately, is there any difference between the in-breath and out-breath? And then your mind will be more mindful, more sharp, more vigilant, more diligent, and you will be Maheshika. So next time try to add little bit more detail into your observation as well as into the report. Thank you. We are moving forward. Question number 9. Netmini Sanjana, age 15, from Oman. Sitting meditation. Sitting meditation. I sat on the floor on a pillow with a comfortable posture and closed my eyes. I looked at my body 2-3 times. I felt my body was straight, my legs were bended, my hand were top the other hand. Then I slowly concentrated on my breath. I felt breath in, breath out, long breath and short breath. When I felt breath out, I felt the air was warm and touches the upper lips. When I felt breath in, I felt the air was cold. After some time, I realized that my leg was placing the floor, which was cool, and I felt my body was shivering. So I changed my posture and came back to breath. I could do my sitting for 20 minutes. Venerable Thero, give me your valuable advice to improve my meditation. May I dedicate many merits to Venerable Thero and as soon as possible attain Nibbana. So being in Oman, you are shivering. So how come that you are in a desert? So therefore, it's such a thing happening in the body. If the body wish to be cool and shivering, it can. Still, if can wish to be a warm and sweating, it is the way.
So likewise, so wherever you may be, so these elements, heat element, cold and warm, and other things are changing. So whenever it is changing, your body is the thing it is showing. So therefore, you have changed the posture, never mind. What happened after the posture changing? Was the mindfulness intact or mindfulness distracted? So likewise, you have to just see the continuity or sustainability of the mindfulness even after the changing the posture. And in the early part, you mentioned the in-breath is cooler and out-breath is warm and long. Likewise, that you have to teach Nangi also to pick these information if available and to put them into the report, and then mindfulness will be sharp. So you have to see how the maintenance of the mindfulness in the posture junction, posture difference, and that will be a very good homework for you. So we are moving forward. ප්‍රශ්න අංක 10. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම පරයන්ක භාවනාව කරමි. ආශ්වාස ප්‍රශ්වාසය කළමි. ආශ්වාසය වම්නාස්පුරයෙන් ඉහළට ඇතුළු වන බව නිරීක්ෂණය කළමි. ඒ ස්පර්ශයක් ලෙසත් ප්‍රශ්වාසය සාපේක්ෂ ඉහළට යයි වන බව නිරීක්ෂණය කළමි. එය ආශ්වාසයට සාපේක්ෂව රළු බවත් උණුසුම් බවත් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම පහළට යයි මෙනෙහි කළෙමි. ආශ්වාසයේ කුහරයට වඩා ලෙස ප්‍රශ්වාසයේ ඝර්ෂණය ප්‍රශ්වාසයට වඩා අඩු බව නිරීක්ෂණය කළෙමි. මෙලෙස හුස්ම වාර 5-6 මෙනෙහි කිරීමත් සමග ආශ්වාසය සහ ප්‍රශ්වාසය තුනී වන බව දැනුනි. මෙනෙහි කිරීමකින් තොරව මෙලෙස නිරීක්ෂණය කරන විට හුස්ම තවත් තුනී විය. විනාඩි 5කින් පමණ නිදහස් සැහැල්ලු බරකින් ඉවත් වූ වාසේ දැනුනි. එවිට හුස්ම නාස් කුහර දෙකෙන්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසය සිදුවන බව නිරීක්ෂණය කළෙමි. නාසයේ ඉහළ කෙළවරේ කුඩා ස්ථානයකට හුස්ම කොටු වී ඇති බව නිරීක්ෂණය කළෙමි. එම ස්ථානය ආශ්වාසයේදී පමණක් පිරිමැදෙන බව දැනුනි. හුස්ම උණුසුම් වෙන්කර දක්නට තරම් වෙනසක් නොදුටුවෙමි. සමහර විටක ආශ්වාසය සහ ප්‍රශ්වාසය දැනුනේ ශරීරයේ යමක් ඇදීමට උත්සාහ කිරීමක් ලෙසින්. මෙලෙස විනාඩි 40ක් පමණ සිටියෙමි. මේ අතරතුර විවිධ ශබ්ද නිසා සිත පිට ගිය බව දැනගත්තේ සිත නැවත හුස්ම වෙත පැමිණි බව දැනගැනීමෙනි. කොතෙක් ශබ්ද පැමිණියද සිත පිට ගොස් නැවත මූල කර්මස්ථානයට નિરાයාසයෙන්ම පැමිණේ. සමහර විට කාම සිතුවිලි පැමිණියද එම සිතුවිලි දෙස බලා සිටන විට નિરાයාසයෙන් නැති වී යයි. මෙලෙස નિરાයාසයෙන් හුස්මට සිත පැමිණීම නිරීක්ෂණය කිරීමත් සමග අවශ්‍ය වේලාවක් පරයන්කේ සිටිය හැකියයි හැඟේ. මෙලෙස නිරීක්ෂණය කිරීම හා සැහැල්ලු බව ඒකාකාරී බවක් හැඟේ. පසුව වේදනා පැමිණේ. මුලදී ලැබුණු ශාන්තභාවයට වඩා වේදනාව ප්‍රකට වේ. මෙහිදී විනාඩි 3ක් පමණ වීර්ය කොට වඩා මුදුන්පත් වන්නේ කුමකටද ඒ නිරීක්ෂණය කළෙමි. නමුත් වේදනාව ප්‍රබල වීමත් ඒකාකාරී ස්වභාවය නිසා භාවනාව නතර කරමි. වේදනාවට සැහැල්ලුභාවයට සමහිත පවත්වන්නේ කෙසේදයි පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් යටහත් පහත ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඔය දැන් අද නැගිට්ටේ වෙන මේ රණ්ඩුව නිසායි මේක නිසායි එතකොට වේදනාවයි මේ දේවල් අතර මේ ඇතුලේ ගැටෙන දේවල් ටික දැන් තව විස්තර වෙන්න පටන් ගත්තා. ඕක තව දකින්න. ඔය දැක්කට පස්සේ අපේ හිත මේ කුලප්පු වෙනවා තීන්දුවක් කරගන්න. කුලප්පු වෙනවා වෙනසක් ඇති කරන ඉරියව්වේ. ඒකට කමන්නේ. අපිට කරන්න තියෙන්නේ හොඳයි අපි ඉරියව් වෙනස් කරා නම් තව එක චිත්තක්ෂණයක් ඉඳලා බලන්න මේකේ මේ දැවෙන තැවෙන ගතිය. මේ වේදනාව සහ ඒ පාර්ශව කරුවත් එක්ක ආනේ බලා ඉන්නකොට අර එක තැනක ලියලා තියෙනවා මම බැලුවා ආස්වාද ප්‍රසවාස දෙක අතරේ උණුසුම වෙනසක් නැහැ කියලා. අන්න වගේ වෙනසක් නැති බව දකින්න එක වෙනසක් තියදී වෙනසක් දකින්නට බොහෝමත්ම වැදගත්. ඒකට ඔයගේ දෙන්න රණ්ඩුවට දාන්න ඕනේ. දාලි වල බලනවා එක වෙලාවකට ඔය දෙන්න ඔය රණ්ඩු සරු වලින් නතර කරලා නැති භාවයට යනවා. අපි නැති භාවයේ ඉන්නකොට නැති භාවය දන්නේ තිබිලා කරදර කරලා නැති වෙච්ච වෙලාවක විතරයි.
ඒ නිසා ඒකේ උත්සන්න වෙලා නතර වෙන වෙලාවේදී අපිට පුළුවන් දැනගන්න මේකවල තියෙනකොට මෙන්න මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියලා. එතකොට දකින්නේ දෙක අතර වෙනසක් නැහැ. දෙකෙන් ඇති වෙන බලපෑමක් නැහැ වාගේ. ඉතින් ඒ දේ උනාට දන්නේ නැත්තම් ඒක තමයි අපේ මෝඩකම කියන්නේ. අයි තියෙනකොට කෑ ගහන. අරකට තියෙනවා මේ තියෙනවා දත එකක්කම බඩ එකක්කම කියලා. ඒක නැති වෙලාව දන්නෙත් නැහැ. ඊළාට එක්ක පාළුයි කියනවා වැඩක් නැහැ කියලා කියනවා. ආවට පස්සේ කෑ ගහන එක නෙවෙයි ඒක තියෙනා වගේම නැති බව දැනගන්න එක ආසල්පස දැක්කා වගේ මෙන්න මේක දිහා බලාගෙන ඉන්න ඉතින් තියෙනකොට වගේම නැතිකොටත් තොරතුරක් තියෙනවා. තියෙනකොට වගේම නැතිකොටත් සතියක් තියෙනවා. තියෙනකොට වගේම නැතිකොටත් අප්‍රමාද ගතියක් තියෙනවා. අනිත් නැති වෙලාවේ තියෙන අප්‍රමාදේ හරි වටිනවා. තියෙන වෙලාවේ නැති කවුරුත් අප්‍රමාදනේ. ආන්නේ විදිහට මේ වේදනා රණ්ඩු සරුවල් දබර ඇති නැති අවස්ථාවල් ආසුනුසුම සිසිලස ඇති නැති අවස්ථාවල් ඔయితත් වඩා සමීපව දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යනවා ඉදිරියට. 11 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරමි. දැස් පියාගෙන කය තිබෙන අයුරු මදක් බලාගෙන සිටිමි. එවිට වේදනාවන් සහ උණුසුම් දැනුනි. ඒවා වේදනාවන් ලෙස මෙනෙහි කළෙමි. සිතුවිලි හටගත් විට ඒවා සිතුවිලි ලෙස මෙනෙහි කරමි. සතිය හුස්ම රැල්ල දෙස බැලීමට යොමු කිරීමට උත්සාහ ගතිමි. හුස්ම වෙත සතිය පැමිණි පසු කය වෙනමත් හුස්ම රැල්ල වෙනමත් වෙන් වී පෙනුනි. ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විට හුස්ම ක්‍රමයෙන් ගොරෝසු වෙන ස්වභාවයක් වැටහුණි. ආශ්වාස කරන විට තද ගතියකුත් ප්‍රශ්වාස කරන විට සැහැල්ලුවදී දැනුනි. හුස්ම වාර 10කට පමණ පසු සිතුවිලි හටගනී. භාවනා කර බැලීමට සිටේ. මෙලෙස සිතුවිලි හටගන්නේ භාවනාව ආරම්භ කර විනාඩි 10කට පසු බව පෙර භාවනා කළ පුරුද්දෙන් දනිමි. එම නිසා එලෙස සිතුන විට තවදුරටත් හුස්ම රැල්ල දෙස ආස්වාස ප්‍රස්වාස ලෙස බලා සිටිමි. කායට වේදනාවන් දැනුනි. සිතුවිලිද ගලා ඒ. සිතුවිලි දෙස බලන විට වේදනාවන් සිතෙහි තිබුණේ නැති බවත් වේදනාව දෙස බලන විට වෙනත් සිතුවිලි තිබුණේ නැති බවත් වැටහුණි. නැවත හුස්ම වෙත සතිය පැමිණෙනි. ආශ්වාස ප්‍රශ්වාස කරන විට ශරීරයේ පිම්බීමත් හැකිලීමත් දෙස බලා සිටියෙමි. වාර 15කට පමණ පසු නැවත සිතුවිලි හටගනී. සුළු මොහොතකට පසු දැස් විවර කළෙමි. මගේ භාවනාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් කාර්මික ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. මේකදී හිතවිලි තියෙන අවස්ථාවල් විනාඩි 10කට පස්සේ ඊට පස්සේ හිතවිලි වේදනා තියෙන අවස්ථාවල් ඊට පස්සේ ඊට අමතරව හුස්ම තියෙන අවස්ථාවල් ඉතින් මම දැන් වෙන් වශයෙන් දැකලා තියෙන එක හරි වටිනවා. ඉතින් බලන්න එතකොට ඉතින් මනාපමනාප දෙක බැලුවොත් හිතන්න පුළුවන් හිතවිලි තියෙන වෙලාවේ වේදනාව තියෙන වෙලාවේ අමනාපයක් තියෙන පුළුවන්. මම හිතලා කියන්නේ ආනාපාන තියෙන වෙලාවේදී මනාපයක් තියෙන ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මේ කරදරකාරී කට්ටියයි නැත්තම් මේ තමන්ගේ පැත්තයයි අනිගේ පැත්තයයි වගේ දෙකක් බෙදාගෙන තියෙන වෙනුවට ආනපන ඉන්නවා ධානපන දන්නවා හිතිවිලි තියෙනවා හිතිවිලි දන්නවා වේදනාව තියෙනවා වේදනාව දන්නවා කියලා ඒ තියෙන අරමුණේ අර වගේ පංගු peeruවක් නැතුව බලන්න පුළුවන් වීම ඔය භාවනා වීගාවට තියෙන පාඩම්පන්ති. දැනට හිතට වේදනාව එනකොට දුක් වෙනවා. හිතවිලි එනකොට දුක් වෙනවා. ආනපනෙ සතුට වෙනවා. නමුත් තනක් එයි වෙලාවක් එයි ඒ කමන්නේ ඒක අපි කියලා නෙවෙයි හිතවිලි වලට යන්නේ හිතවිලිත් තිබිච්චයි. නැති කරන්න යන්නෙත් නැහැ. ආනපනිය ආව කියලා සතුටු වෙන්නෙත් නැහැ. ආන්නේ විදිහට මේ එන තාලෙට තීරමකින් බේරීමකින් තොරව ඉන්න පුළුවන් දෝ කියලා බලන්න. එකට හොඳයි කියන්නේ එකට නරකයි කියන්නේ යන්නේ නැතුව ඒවා ඉබේ පැමිණෙන දේවල් නිසා එතකොට තමයි තේරෙන්නේ ලොකු ඊට වැඩි නිදහසක් ලැබෙනවා. පැමිණි දේ බාර ගන්න ගතිය. ආනේම භාවනා කරලා මම මේ දීපු කට උත්තර අනුවයි මේ විස්තර කෙරුවේ එන ඕනම දෙයකට ප්‍රතික්‍රියා නොකර එන විදියට බලලා වෙන දේ මොනවද කියලා වාර්තා කරන්න කියලා අපි යනවා ඉදිරියට. 12 වෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. සැහැල්ලුවෙන් ඉද්දී මොනාහරි සකසන්න වැඩක් කරන්න
කියන්න එන අදහස් එද්දී ප්ලෑන් කරද්දී වැඩ කරන්න ගත්තත් අවිවේකී මහන්සි කියලා දන්නවා. ඒත් අදහස් එද්දී ඒ ස්වභාවය පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලමි. එපමණයි ස්වාමීන් වහන්සේ. නෑ ප්‍රශ්න පැහැදිලි නෑ. තේරෙනවද? ගිම්මාන්ට තේරෙනවද ප්‍රශ්න මොකක්ද කියලා? මම ඒක ආයි කියන්නම් ස්වාමීන්. ඔව්. අවසරයි ස්වාමින් වහන්සේ. සැහැල්ලුවෙන් ඉද්දී මොනාහරි සකසන වැඩක් කරන්න කියන්න එන අදහස් එද්දී ප්ලෑන් කරද්දී වැඩ කරන්න ගත්තත් අවිවේකී මහන්සි කියලා දන්නවා. ඒත් අදහස් එද්දී ඒ ස්වභාවය පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලමි. එකම තමයි කියන්නේ. නමුත් අහන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඕක සතිමත් වෙනකොට ඕක තමයි හැටි. වෙනද නැති වෙහෙස කරගතිය තේරෙනවා. වෙනද නැති විදිහට මේ දේවල් මොන හරි පටලවා කතන්දරගත කොට ඉන්ටෝනේ බව තේරෙන. ඉතින් මේක කරදරයකට අරගෙන වගේ මට පේන්නේ. මේ භාවනාවෙන් සතිමත් භාවයෙන් ඇතිවෙච්ච මේ බොක්ක පේන්න පුළුවන් වෙච්ච එකයි. හිත පේන්න ගතිය කරදරයක් කරගෙන. ඒක හොඳට පේනවා ලියලා තියෙන දේ කියවලා නැතුව ඉදිරිපත් කළා දෙන්නේ. මම හිතන්නේ ගිම්මානේ නෙවෙයි ලියන කෙනා. නිසා කරුණාකර මේ ප්‍රශ්නේ නැවත වර්ණගලා මේ භාවනා කරනකොටත් වෙන දේ අපිට ලියලෙවන්න. ඔය ආරම්භයක් කරනකොටයි උනන්දු කමන්නේ. ඒකේ ප්‍රශ්නකුත් නැහැ. නමුත් කිසියම් අහගෙන ඉන්න කෙනාට මේක තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා අපි ගැන අනුකම්පාවෙන් මේ ප්‍රශ්න පිරිසුදු කරලා ලියන්න. ඒ වගේම මේක භාවනා කරනකොට මේ වගේ ඇතුළත තියෙන මේ මණ්ඩලයේ කචල් තේරෙන්න පටන් ගන්නවා. ඒක පිළිබඳ කරදරයකට ගන්නද මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් හිතලා ප්‍රශ්න වර්ණ ගන්න කියලා කියනවා. මේ ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමින් වහන්සේ වාචික ප්‍රශ්න වලට අපි අවස්ථාව දෙමුද? ඒක හොඳයි. එහෙම එන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔයගලන්ට වාචික මොනවා හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ගේ අත උස්සලා සනිටුහන් කරන්න. පල්ලෙහා තියෙනවා තිත්තුණක් එතනට ගියාම ඔයගලන්ට පෙනේ රේස් හෑන්ඩ් කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ගේ නම ඉස්සරහින් අතක් එසවෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ කෙනෙක් අත උස්සලා තියෙනවා. ආර්ය රත්න මම ආරාධනා කරනවා ආර්ය රත්නට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න කියලා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි. සාසනංශ. ඔබ වහන්සේ සුවසේ වැඩ ඉන්නවා කියලා හිතනවා. ඔයගොල්ලෝ නිදාගන්නේ නැහැ නේ? එමයි සාසනංශ. නිදාගන්නේද නැහැ? නෑ සාසනංශ මෙහෙ දැන් හවස 5:05 වෙලාව මේ සීතල දවසක් සිඩ්නිවල. නින්ද නැති ගතියක් තියෙනවා නේ? එහෙමයි. හරි. එන කමන්නේ මොකද කියන්නේ? සාසනංශ මේ පොඩි ප්‍රශ්නයක් මට අහන්න ඕන මේ භාවනා කරන වෙලාවට සාසනංශ දැන් මගේ ආස්වාස ප්‍රාස්වාස තමයි මූලික කමටහන. ඒ උනාට ළඟකින්දලා භාවනා කරන්න පටන් ගත්තාම හුස්ම රැල්ල නොපෙනී ගිහිල්ලා සාසනංශ මුළු අවධානය මේ කයට යොමු වෙනවා. කයට යොමු වෙලා සාසනංශ කයේ තියෙන මාංශ පේශි වල තියෙන ඒ වේදනාව ඔක්කොම සමනයටපත් වෙලා සම්පූර්ණයෙන් කය නැති ස්වභාවයකට යනවා. සාසනංශ ඒ වෙලාවේ මේ සියල්ල දිහා කියන්නේ මේ සමස්තය දිහා බලාගෙන ඉන්නීමේ හැකියාව තියෙනවා පැයක් පමණ වෙලා. ඒතකොට සාසනංශ සමහර වෙලාවකට හිතේ ලොකු සටනක් ඇති වෙනවා. මේ අරමුණක් හොයාගැනීමේ සටනක යෙදෙන බවක් දැනෙනවා සාසනංශ. කියන්නේ අර ඒ පුරුද්ද වෙන්නේ නැති මේ සමස්තය දිහා බැලීම වික්ෂේප කරමින් අරමුණකට යොමු වෙන ගතියක් තියෙනවා සාසනංශ. ඒක ඒ වෙලාවට සමහර වෙලාවට ලොකු පීඩාවක් වගේ දැනෙනවා සාසනංශ. මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන ඒ වෙලාවේ ඒ දිහාම බලන් ඉන්නවද නැත්නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඒක කරලි මොකද්ද කියන සාසනංශ අවසරයි. ඔය දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කෙනෙක් එක සටහන් කරා මොකක් හරි දෙයක් ඔයා යන ගතිය. ඒ සටනට ආරි සහයෝගය දෙනවද නැත්නම් ඒ සටනට ආරි විරුද්ධද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හිතට කොච්චර සැප දුන්නත් ඉවරයක් නැහැ. එයා මොනවා හරි හොයන ගතියක් තියෙනවා. මොටිවේෂන් එකක් තියෙනවා. අන්නේ මොටිවේෂන් එක තමයි මෙතෙකල් සපෝට් කරුවේ ඒක මගේ එකක්. මම කරන්නේ නැත්නම් කවුරු කරන්නද ඔකට උදව් කරන්න කියලා උදව් කර හිටියා. දැන් තැකයක් තියෙනවා මේක මේ අපේ සුභසිද්ධියට මත වෙලා තියෙන. ඒව නැත්නම් මෙයා අපි ලව්ව වාල්භාවයක් දාත බාහිරපත් කරන්න හදනවාද කියලා. ඒක දැකීමම මේ නිකන් ඉන්න බෑ.
එහෙම ගතියක් තියෙනවා. ආන්න ඒකම ලুকু ජයග්‍රහණයක්. ওই වයස වැඩි උනායි කිව්වට ප්‍රශ්නයක් නැහැ උතන. ওই වයසේදී හරි මේක දැනගන්න හම්බෙච්චා නිකන් ඉන්න බැරි ගතියක් තියෙනවා. අපි කියන්නේ කඩි ගායකය, කුලප්පුව කියලා. ඔය තරුණ ලේවල් නම් ඕකේ හිතා ගන්න පුළුවන්. නමුත් මේ ආරි වගේ මයිති වචන කියන්නේ කෙනෙකුටත් තියෙනවා. ඒක දකින්න එක හරි වටිනවා. ඊට පස්සේ ඕක අහවල් දෙේ නෑ. ඒ මතුවෙච්ච දේ වහපියක් නැතුව කරනවා. කරලා බලනකොට කල්පනා කරන්නේ මේක සුභ සිද්ධියටද අත්ත කුසලයටද අත්ත සිද්ධියටද වෙන්නේ කියලා. ඉතින් දැන් අපි පොඩ්ඩක තියෙනවා මෙතන පොඩි ටයිම් ગેප් එකක්. මෙන්න මේ තල්ලුවක් තියෙනවා. මේක පොඩ්ඩ අහලා බලන්න ඕනේ. ඔත්තනයි නිවන තියෙන්නේ. ඒ දෙක කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලනවා. පණින්න පෙර සිතා බලනවා. පච්ච වෙක්කිත්වා රාහුල චින්තිතබ්බම් පච්ච වෙක්කිත්වා භාෂිතබ්බම් කියලා බුදුහාම සඳහන් කරනවා. ඔක ප්‍රතිවීක්ෂා කරලා කරපන්. ඔය දැන් කරන්න හදන දේ පුනේ පඬිසාන්ති කියනවා යුතු හැකි රුචි නම් කරන්න. මේක යුතු අයුතු බලන්න කියනවා. හැකි නොහැකි බලන්න කියනවා. රුචි අරුචි බලන්න කියනවා. උඹට යුතු හැකි රුචි නම් කරපන්. මේක යුතු එකක් නෙවෙයි නම් හැකියාවක් නැති එකක් මේ පීනන්ට කතා කරනවා වතුරේ නැතුව ගොඩ බිම වගේ හැකි නෑ. ඒක බෑ. ඊට පස්සේ රුචි නැත්තම් කරන්න එපයි කියලා මේ යමක් කරන්න ඉස්සෙල්ලා මේ අපිට අවස්ථාවක් ලැබීම තමයි මෙතෙක් කල් භාවනා කරපිට අපිට ලැබිච්ච උපරිම ඵලෙ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක උත්තරය. ඒ නිසා කෙරුව මොන කෙරුවත් කමන්නේ. කෙරුවත් කමන්නේ නැතත් කමන්නේ. මෙන්න මේක නැතුව නෙවෙයි අපි සත්‍යක් මරන්න ඉස්සෙල්ලා අපි ඒක නොදැන නෙවෙයි ඒක කරන්නේ. අපි දානයක් දෙන්න ඉස්සෙල්ලා නොදැන නෙවෙයි කරන්නේ. මෙන්න මේක ප්‍රතිවීක්ෂාව කරන්න පුළුවන්කම ඒක අනිත් එකත් එක්ක හදා බෙදා ගන්න එක අපිට බුදුහාමතුරු මතු කරලා දෙන අපේ ජන්ම දායාදයක්. ඒ නිසා මොනවා කරුවත් කමන්නේ. ඕක දැනගත්තට පස්සේ කෙරුවත් එකයි ඒක නැති වුණත් එකයි. හැබැයි මට අවස්ථාවක් දීලා තමයි මේවා කරන්නේ කියලා නැත්තම් මට කරන්න ඉස්සලා චිත්තක්ෂණයක උපේක්ෂාවක් තියෙනවා. දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. පුළුවන් නම් මං කියනවා ආරිට මේ ගැන වාක්‍ය 5ක් විතර ලියන්න. මෙන්න මොනක්වත් නැති වෙලාවේ මෙයාට නිකන් ඉන්න බැරි කඩිකායක් තියෙනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා ඔක ලිඛිතව දාන්න එළියට. එතකොට මානවයත් එක්ක අපිට හදාගන්න බෙදාගන්න පුළුවන් වෙයි. මොකද ඔක උඟ දෙනෙක් නෝට් කරන්නේ එනවා කරනවා. වහපියක් නැතුව කරනවා. ඊට පස්සේ ඉතින් කොහේ යනවද කියලා දන්නේ. කිසිම මේ න්‍යාය පත්‍රයක් නැහැ. අපි නිකන් දාස භාවයෙන් කරනවා. ඊට මිට වැඩි හොඳයි අපිට මෙන්න මේ වගේ මොටිවේට් වෙලා තියෙනවා. අපි කොහෙද තල්ලු කරන ගතියක් තියෙනවා. ඉතින් ආකර්ෂණ ශක්තිය වගේ ඒක. අන්න එක පිළිබඳ පොඩි රචනයක් විනාඩි මොනවද කියන්නේ? වාක්‍ය 5ක විතර රචනයක් ලියන්න පුළුවන්ද? අකුරු දන්නවද? හරි. එහෙමයි සානස්. ඉස්කෝලේ ගිහලා තියෙනවද? පොඩි කාලේ ගිහලා තියෙන සානස් තාම. කීයට යනකම් ගිහලා තියෙනවද? සානස් ඉතින් මේ ඩිග්‍රී එක කරන කල්ම වගේ ගිහිල්ලා තියෙන ඉතින් සිංහල මතක තියෙනවා. අන්න එච්චරයි. ඒ වයිති අපේ වාසියට අපි ගන්න නැත්තම් කියනවා ක්ලාස් ටීචර්ට කතා කරලා ඔන්න ගෝල බාලින්ගේ වැඩ මුන්ට අකුරුත් බෑ ඉස්කෝලේ ගිහිල්ලත් වැඩක් නැහැ කියලා. ඒ නිසා මම දැන් කියන්නේ ටීචර්ව චෙක් කරන්න ඔය ආරගෙන චෙක් කරන්න දෙයක් නැහැ. ටීචර් හරියට වැඩේ කරලා තියෙනවා බලන්න මෙන්න මේ නිකන් ඉන්න බෑ ගෝමාරි ගාපල්ලාබම් පෙස්සන් කියන එක වාක්‍ය 5ක රචනයක් ලියලා එමු. ඔට්ටුද? එමේ සාන. හරි. ඒ නිසා ඕක දැනගත්තට පස්සේ කොයි දෙයක් කරුවත් කමක් නැහැ. අපි ඉන්නේ දැනුවත්කම. ඉස්සර වගේ නොදැනුවත්කම නෙවෙයි. ඒක තමයි අපේ ලාභය කියලා අපි ඉදිරියට යනවා. මම හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. උත්තර නැහැ. ඕක දැනගත්ත එක විතරයි උත්තරේ කියලා මම කියනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැනට වෙන කවුරුවත් නම් අත උස්සලා නැහැ. මේ ඇහෙනවද ගෙඩිය ගහනවා? ගෙඩිය ගහනවා ඇහුණා ස්වාමීන් වහන්සේ. එන උඹ දැනගන්න. එන උඹ දැනගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම සුවපත් වෙත්වා. අපි මෙහෙන් නිස්සද්ද වෙනවා මියුට් කරනවා.